සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පොත සංනිවේදනය කරන උතුම් උදායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රද්දොළුගම පදිංචි එස්.ජේ. පොත්මුල්ල මහතා ඇතුළු පින්වත් පිරිස අයුතු වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පිළිබඳව මනාව පිහිටලා නිවැරදිව ධර්ම ශ්‍රවණය කරලා
ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයට මඟ සකස් කරගෙන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ජාතක පාළියේ සඳහන් වන තවත් ඉතා වටිනා ජාතක කතාවක් වෙන මේ දීපායන කියන ජාතක කතාව. චරියා පිටක අට කතාවෙත් මේ ජාතක කතාව පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කොට වදාළේ ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව අකමැත්තක් දක්වපු සසුන්ගත ජීවිතය පිළිබඳව කලකිරීමෙන් කටයුතු කරපු භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන. පින්නතුනි, මේ ජාතක කතාවෙන් විශේෂයෙන් කර්මය සහ කර්ම ඵලයේ පිළිබඳව කාරණාව අපිට පැහැදිලි කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් කාමයන්ගේ තියෙන නිස්සාර බව දැනගෙන සසුන් ගත වෙච්ච එක භික්ෂුවක්. පස්සේ කාලේ මේ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව බොහෝම නොකැමැත්තක් ඇති කරගත්තා. වහවහා ගිහිවීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඔය කාරණාව දැනගත්ත වික්ෂූන් වහන්සේලා ඒ කරුණ බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි, අහවල් භික්ෂුව ශාසනික ජීවිතය පිළිබඳව කලකිරිලා නැවත ගිහි බවට පත්වෙන්න හදනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ කැඳවලා ඒ පිළිබඳව කරුණු උන්වහන්සේගෙන් විමසලා මේ අතීත මහ පඬිවරු ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා නමුත් මේ පෘථග්ජන ස්වභාවය නිසා ඒ අයත් ඒ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව යම් යම් කලකිරීම ඇති කරගෙන තියෙනවා. එහෙම කලකිරීමක් ඇති වුණත් පංචකාමයන් අත්හැරලා ඍෂි ප්‍රෞජ්‍යාවට පත් වෙලා පංචකාමයන්ගේ ආදීනව දැකලා ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරලා බ්‍රහ්මචර්යාවට පත් වෙච්ච තමන් නැවත ගිහි බවට පත් වෙලා පෙර ප්‍රතික්ෂේප කරපු පිළිකුල් කරපු පංචකාමී ආපහු ගැලෙනකොට මහ ජනතාවගෙන් නැගෙන නොයෙක් අපවාද, විවිධාකාර අපවාද නැගෙන්න පුළුවන්. ආන්ගේ අපවාදවලට තියෙන අකමැත්ත නිසා බ්‍රහ්මචර්යාව අකමැත්තෙන් නමුත් කරලා තියෙනවා. තමන් ප්‍රතික්ෂේප කරලා ආපු කාමවස්තු පිළිබඳව නැවත ඇල්මක් උපදවාගෙන ගිහිල්ලා කාමවස්තු වැළඳ ගන්නවා නම් කල්පනා කරලා තියෙනවා ඒ ඍෂිවරු තමන් හරියට නිකන් කෙල තොලු කොළුවෙක් වගේ කියලා. ලැජ්ජ බය ඇති කරගෙන තියෙනවා.
සමාජයෙන් ඇතිවෙන අවමානයට බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා අගේ කරලා දේශනා කොට වදාළ මේ උතුම් පැවිද්ද කෙසේ හෝ ගත කරන එක තමන්ටම ලාභයක් කියලා කල්පනා කරලා බ්‍රහ්මචර්යාව පිළිබඳව ඇතිවෙච්ච කලකිරීම අකමැත්ත යටපත් කරගෙන සසුන්ගත ජීවිතය ගත කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අබුද්ධෝත්පාද කාලයකත් නුවණ ඇති අය එහෙම හිතුවනම් ලෞතුරා බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙන මේ කාලේ සසර දුක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් විදිහට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරමින් තියෙනකොට පංචකාමයන්ගේ නිස්සාර බව හේතු කරුණු සහිතව ඔප්පු කරමින් භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කරනකොට හිතට වහල් නොවී සසර පිළිබඳව කලකිරිලා කාමය පිළිබඳව කලකිරිලා කාමයන්ගේ ආදීනව දැකලා තමන්ගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන එක නොවේද වටින්නේ කියන කාරණාව ඒ භික්ෂුවට සිහිපත් කරලා මේ අතීත කතාව දේශනා කොට වදාලා. ඒ තමයි දීපායන ජාතක කතාව. අපි පින්නතුනි ඒ සම්බන්ධයෙන් ටිකක් සාකච්ඡා කරලා ඒ තුල තියෙන ධර්ම කාරණා ටිකකුත් මේ භික්ෂුව සම්බන්ධ කාරණාවට ගලපගෙන අපි සාකච්ඡා කරමු. අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන එන එක ජීවිතයක 80 කෝටියක් විතර ධනෙ ඇති පවුලක පුතෙක් වෙලා ඉපදුණා. ඕන තරම් ධනෙ තිබුණා. තරුණ වයසට ආවට පස්සේ මේ ධන සම්පත් පිළිබඳව පංචකාම සම්පත්තිය සම්බන්ධයෙන් මහ ලොකු කලකිරීමක් ඇති කරගත්තා. මේ සියල්ලම નિසරුයි. નિසර වූ කාමයන්ගෙන් ඇලී ගැලී වාසය කරනවට වඩා මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්නේ ගුණධර්ම සම්පූර්ණ කරන්න ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙන එක කොච්චර වටිනවද කියලා ඒ කාලේ කල්පනා කළා. පංචකාම සම්පත් විඳින අය කාම සම්පත් ගැන කලකිරෙනවා. කාම සම්පත් අත්හැරලා බ්‍රහ්මචර්යාවට ගියපු සමහර අය බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව කලකිරෙනවා. අවබෝධය මදි නිසා. වැටහීම නැති නිසා. නුවණින් ප්‍රඥාවෙන් විමසගන්න බැරි වුණ නිසා. බ්‍රහ්මචර්යාවත් හැරලා නැවත කාම සම්පත් පරිභෝජනය කරන්න ගිහිල්ලා ඒ ජීවිතය තුලත් අනාගත ජීවිතවල මහා අසරණ භාවයකට පත් වෙනවා. දැන් මේ 80 කෝටියක් විතර ධනෙ තිබිච්ච මේ සිටු පවුලේ මේ දරුවා දීපායන තමන්ගේ මව්පියන්ගේ මරණයෙන් පස්සේ තමයි මේ සියල්ල අත්හැරලා දාලා යන්න කල්පනා කළේ. මහා ධනස්කන්ධයක් හම්බ කරලා ඒ සියල්ල ඉතුරු කරලා තියලා මව්පියෝ මැරිලා ගිහිල්ලා. මේ ධනය හම්බ කරන්න මව්පියෝ මොනතරම් දුක් විඳද? කොයිතරම් මහන්සි වුණාද? මොනතරම් නම් නිදි මරන්නේ නැද්ද? නමුත් හම්බ කරපු සියල්ලම මෙහෙ තියලා ඒ අය මෙලවින් යන්න ගිහිල්ලා. මේ ධනය විතරක් ආරක්ෂා කර කර මෙතෙන්ට වෙලා හිටියට මටත් දවසක වෙන්නේ මේ වස්තුවට ආරක්ෂකයෙක් වෙලා ඉඳලා මැරිලා යන්න. ඊට වඩා හොඳයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා සුගතිගාමී වෙන එක කියලා කල්පනා කළා. තමන් ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙන්න යන බව
තමන්ගේ රටවැසියන්ට දැනුවත් කළා. මොකද මහ සිටුවරයෙක් මහ ධනපතියෙක් රටකට අහිමි වෙනවා කියන එක විශාල පාඩුවක්. මොකද ඒ අය ළඟ බොහෝ දෙනාට වැඩ කරන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. බොහෝ කර්මාන්ත ශාලා තියෙන නිසා බොහෝ පිරිසකට ඒ කර්මාන්ත ශාලාවල සේවය කරලා තමන්ගේ ජීවිතය ගෙවන්න ආදායමක් හොයාගන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අත්හැරලා ඒ ධනපතියෝ සසුන්ගත වෙච්චහම අර විශාල පිරිසකට රැකී රක්ෂා පවා අහිමි වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාව ආරංචි වෙච්ච සෑහෙන පිරිසක් හඬා වැළපෙමින් ගිහි ජීවිතය අත්හැරලා යන්න එපා කියලා ඉල්ලීම් කළා. නමුත් එදා මේ දීපායන කියන තරුණයා කල්පනා කළා එක එක්කෙනාගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න ගියොත් එක එක්කෙනාගේ බලාපොරොත්තු මුදුන්පත් කරවන්න ගියොත් මට වෙන්නේ සංසාරේ මහා දුකකට මුහුණ දෙන්න. ඒ අනුන්ගේ ජීවිත සුවපත් කර කර ඉන්නවට වඩා මම ඉස්සරලා මගේ ජීවිතය සුවපත් කරගන්න ඕනේ. අනුන් සුවපත් කරන්න ගිහිල්ලා තමන් අමාරුවේ නොවැටෙන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ පිරිස හඬ හඬා බලාගෙන ඉද්දිම වනාන්තරගත වුණා. මේ දීපායන තරුණයාගේ බොහෝම හොඳ මිත්‍රයෙක් හිටියා මණ්ඩබ්බි කියලා. මණ්ඩබ්බියත් ඒ වගේම 80 කෝටියක් පමණ ධනෙ තියෙන මහ ඉසුරුමත් පවුලක දරුවෙක්. ඔහුත් තමන්ගේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් පස්සේ දීපායන කලා වගේම බොහෝ දෙනා කඳුළු පිරි මුහුණින් බලාගෙන ඉන්නකොට ගිහි පංචකාම ජීවිතය අත්හැරලා ඒ කාමභෝගී ජීවිතය පිළිකුල් කරලා වනාන්තරගත වුණා. දීපායනත් මණ්ඩබ්බියත් ගිහි කාලෙත් බොහොම හොඳ මිත්‍රයෝ එකටම ඉඳගෙන එකටම ඍෂි ප්‍රෞජ්ජාවෙන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. මෙහෙම කාලයක් හිමාලේ ගත කරලා මේ අය ගමට ආවා. ගිහි කාලේ දීපායන තාපසතුමා ඇසුරු කරපු තවත් මිත්‍රයෙක් හිටියා. ඒ මිත්‍රයාගේ නමත් මණ්ඩබ්බිය. තමන්ගේ මිතුරා හිමාලෙන් ගමට ඇවිල්ලා කියලා ආරංචි වුණාම අර ගිහි වාසය කරන මණ්ඩබ්බියට බොහෝම සතුටුයි. ඔහු දීපායන තාපසතුමා හොයාගෙන ඇවිල්ලා මනා පහසුකම් වලින් යුක්ත ආරාමයක් හදලා මේ දෙදෙනාටම වාසය කරන්න අවස්ථාව හදලා දීලා ඉල්ලීමක් කළා. ස්වාමීනි, දෙවි ඇතිතෙක් මේ ආරාමේ වැඩ ඉන්න. ඔබ වහන්සේලාට අවශ්‍ය වුවම ඕනෑපාකම් හැම දෙයක්ම මම සම්පූර්ණ කරන්නම් කියලා. ඉතින් ඒ අයට ප්‍රතිඥා දීලා වසර කීපයක්ම මේ දෙදෙනාම මේ ආරාමේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් හිටියා. මෙම කාලයක් ගෙවුනට පස්සේ දීපායන තාපසතුමා මණ්ඩබ්බියන්ට කතා කරලා කියනවා අපි ටිකක් මෙතනින් බැහැරට යන්න කල්පනා කළා. බැහැර ප්‍රදේශයකට ගිහිල්ලා ටික කාලයක් ගත කරලා ආයෙ එන්නම් කියලා. ඔහුගේද කැමැත්ත ඇතුව එතනින් නික්මිලා ගිහිල්ලා බොහෝ ඈත ප්‍රදේශයක සොහොනක් ඇසුරු කරගෙන මේ අය ඍෂි ප්‍රෞජ්ජාව සම්පූර්ණ කරන්න කටයුතු කළා. බණ භාවනා ආදී කටයුතු වල යෙදුණා. ඒ සොහොන ඇසුරු කරගෙන හදාගත්ත ආරාමෙත් වසර කීපයක්ම ගත කළා. එහෙම කල් ගත වෙනකොට නැවත වතාවක් දීපායන තාපසතුමා මණ්ඩබ්බි තාපසයන්ට කියනවා, තාපසතුමනි, මම නැවත මණ්ඩබ්බිගේ පන්සලට යනවා. ඔබත් එනවනම් එන්න. මෙහි හොඳයි කියලා හිතෙනනම් ඔබ මෙහි ඉන්න කියලා.
මණ්ඩබ්‍ය තාපසතුමා සඳහන් කළා මම තවත් කාලයක් මෙතනම නතර වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඔහුට එතනම ඉන්න ඉඩ හැරලා දීපායන තාපසතුමා නැවත වතාවක් තමන්ගේ මිත්‍රයා හදලා දුන්න පන්සලට ගියා. තාපසවරුන් දෙදෙනාගෙන් කෙනෙක් නැවත පන්සලට ඇවිල්ලා කියලා ආරංචි වුණාම මණ්ඩබ්‍යයට බොහෝම සතුටුයි. බොහෝම සතුටින් නැවත පන්සලට ගිහිල්ලා අප උපස්ථාන කරලා ආයෙ මෙහෙන් නොයන ලෙස ඉල්ලීම් කරමින් බොහෝම සෙනෙහසින් ඇසුරු කරමින් ධර්ම කාරණා දැන කියා ගනිමින් දන් පැන් පූජා කරමින් කටයුතු කළා. දැන් එහෙමත් ආයෙත් කාලයක් ගත වුණා. පින්නතුනි මේ කාලේ අර සොහොනේ ජීවත් වෙන මණ්ඩබ්‍ය තාපසතුමාට කරදරයක් ඇති වුණා. මොකද්ද කරදරේ? නගරයේ ගෙවල් බිඳපු හොරු ඒ ගෙවල් වලින් අරගත්ත බඩුත් අරගෙන බැහැර වෙලා යන්න යනකොට නගර ආරක්ෂකයන්ට ඒ බව දැනුණා. නගරයට හොරු පැනලා නිවැසියන්ටත් ඇහැරුණා. දැන් නිවැසියෝ හොරු පිටිපස්සෙන් එලවගෙන එනවා. නගර ආරක්ෂකයොත් එකතු වෙලා හොරු පිටිපස්සෙන් පන්නගෙන යනවා. එයින් එක හොරෙක් මේ කසල බැහැර කරන කානුවකට බැහැලා ඒ කානුව දිගේම ගමන් කරලා අර සොහොනට මතු වුණා. හැබැයි ඔහු පිටිපස්සෙන් ගෙහිමියොත් නගර ආරක්ෂකයොත් අත් නොහැරම ගියා. හොරකම් කරපු පුජ්‍යලයට දැනෙනවා ළඟ ළඟ තමන් හොයාගෙන පිටිපස්සෙන් එන අය එනවා කියලා. බේරෙන්න ගැලවෙන්න විදිහක් නැති වෙයි කියලා කල්පනා කරපු ඔහු අරගෙන ආපු බඩු ටික අර සොහොනේ වාසය කරන තාපසතුමාගේ පන්සලේ දොරකඩින් දාලා පැනලා දීවා. හොරු හොයාගෙන එන පිරිස අර ආරාමේ දොරකඩ තියෙන තමන්ගේ නිවසින් හොරාගත්ත බඩු බාහිරාදිය දැක්කා. දැකලා කල්පනා කළා හොරා ඉන්නේ මෙතන තමයි. නමුත් අපි දන්නේ හැටියට මෙතන ඉන්නේ තාපස කෙනෙක්. නමුත් මේක තමයි මුගේ කාර්යය. දවල් තිස්සේ ඍෂිවරයෙක් වගේ පෙනී හිටිනවා, රැට හොරකම් කරනවා. එහෙම හිතලා තාපසතුමා අරගෙන ගියා. ගිහිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කළා. රජ්ජුරුව කරුණු කාරණා මොකවත්ම විමසුවේ නැහැ. රජ්ජුරුව හොරෙක් බව කීවට පස්සේ එහෙම්මම ප්‍රකාශයක් කළා ගෙනහිල්ලා උල තියන්න කියලා. උල තියන්න කිව්වේ අර වාසය කරපු සොහොනේමයි. ඉතින් මේ පිරිසත් තාපසතුමා අරගෙන ගියා. ඒ පිරිසත් කරුණු කාරණා විමසුවෙත් නැහැ. තාපසතුමා කරුණු කාරණා කීවෙත් නැහැ. රාජ නියෝගය උල තියන්න. ඒ නිසා මේ අය කිහිරි උලක් අරගෙන ඇවිල්ලා උල තියන්න සූදානම්. දීපායන තාපසතුමත් සියලු ගිහි සැපත් හැරලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පින්නතුනි පැවිදි වෙලා හිටියට බොහොම කෙටි කාලයක් තමයි ඊටාම කැමැත්තෙන් ප්‍රෞජ්‍යා ජීවිතය ගත කළේ. මේ දෙන්නම එහෙමයි. එතන ඉඳලා නැවත ගිහි ගෙදර යන්න හිතෙනවා. ගිහි සැප පිළිබඳව කල්පනා කරනවා. ගිහි ගෙදර මීට වඩා හොඳයි කියලා දැනෙනවා. කාම සම්පත් සැපයි කියලා හිතෙනවා. දවස් 7ක් වාගේ කෙටි කාලයක් තමයි ඊටාම කැමැත්තෙන් බ්‍රහ්මචාරී ජීවිතය ගත කළේ. එතන ඉඳලම කැමැත්ත නැවත ගිහි වෙන්න. ගිහි වෙන්න කැමැත්ත තිබුණට ගිහි නොවන එක හේතුවක් තියෙනවා. මේ දෙදෙනාම ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙන්න ආවේ තමන්ගේ ඥාතීන්, තමන්ගේ රටවැසියෝ අඬා යන්න එපා කියලා ඉල්ලීම් කරනකොට.
හැමෝම කඳුළු වගුරෝ බලාගෙන ඉන්නකොට ඒ සියලු දෙනාගේම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා පංචකාම සහිත ජීවිතය ඊටාම දුක් සහිත ජීවිතයක් බව ඔවුන්ටත් කියලා කාමුක ජීවිතය සසර බොහෝ අනතුරුදායකයි. ඒ අනතුරෙන් අත මිදෙන්න නම් අනුන්ගේ ඉල්ලීම් වලට සවන් නොදී තමන් දිහා බලාගත යුතුයි කියන දැඩි ස්ථිර අධිෂ්ඨානයක් ප්‍රකාශ කරලා ගිහි ගෙදරින් නික්මිලා තියෙන්නේ. ඒ මිනිස්සු ළඟටම නැවත ඍෂි ප්‍රෞජ්‍යාවෙන් මිදිලා ගිහිල්ලා එදා ප්‍රතික්ෂේප කරපු පංචකාමයේ භුක්ති විඳ විඳ නැවත කටයුතු කරන්න පටන් ගත්තොත් තමන් ඊටාම පහත් පුද්ගලයෙක්, ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක්, එක වචනයක් නැති පුද්ගලයෙක්, වීරිය නැති පුද්ගලයෙක් අන්තිමට සඳහන් කරනවා කෙල තොල්ලෙක් බවට පත් වෙනවා මේ මිනිස්සු අතර. නැවත නොඑක් අපවාද වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. සමච්චල් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ කාරණාව සම්බන්ධයෙන් තියෙන අකමැත්ත නිසා එහෙම එක එක්කෙනා චෝදනා කරන්න ගත්තාම ඇති වෙන ලැජ්ජාව නිසා ඒ චෝදනාවල් වලට තියෙන බය නිසා මෙහෙමම ඉන්නවා කියලා කටයුතු කරලා තමයි මේ පැවිදි ජීවිතය ගත කරන්නේ. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා පැවිද්ද බොහෝම අගය කළා. වර්ණනා කළා. මේක හරි උතුම්. කෙසේ හෝ ගිහි ගෙදරට වඩා කුසල් රැස් කරන්න පුළුවන් තැන. එහෙම කල්පනා කරලා මේ ඍෂි ප්‍රෞජ්‍යාවෙම නතර වුණා. මහපේ මහබෝසතාණන් වහන්සේ නමුත් මේ සංසාරේ පාරමිතා පුරාගෙන එනකොට පින්නතුනි කොයි තරම් අවස්ථාවන් වල කාමභෝගී ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ඍෂි ප්‍රෞජ්‍යාවන්ගෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා ලැබලා බඹලෝ වාගේ උසස් තැන්වල ඉපදිලා නැවතේ උසස් දිව්‍ය සම්පත් පවා ප්‍රතික්ෂේප කරලා වහවහ පාරමිතා පූර්ණේ කරගන්න ඕන නිසා මනුස්ස ලෝකවල ඉපදෙමින් කටයුතු කළාද මුළු ජීවිත කාලයක් ඊටාම කැමැත්තෙන් ඍෂි ප්‍රෞජ්‍යාව ගත කරමින් ධ්‍යාන අභිඥා ලැබමින් සමහර ආත්මවල කටයුතු කළා. එහෙම කරලා පුරුද්දක් තිබුණත් ඇයි මේ ජීවිතයේ ඒ ඍෂි ප්‍රෞජ්‍යාව පිළිබඳව කලකිරෙන්නේ? ඇයි මේ බ්‍රහ්මචර්යාව පිළිබඳව කලකිරෙන්නේ? දේශනාවේ සඳහන් කළා මේක තමයි පෘථග්ජනකමේ ස්වභාවය. ඒක අතීතයේ විතරක් නෙමෙයි අදත් එහෙමයි. බොහෝම ශ්‍රද්ධාවෙන් සිල් ගුණ පුරන්න ගියපු අය. බොහොම කෙටි කාලයයි කෙටි වෙලාවයි තමන් සමාදන් වෙච්ච ශික්ෂා පද පිළිබඳව ගෞරවයක් ඇති කරගෙන ශික්ෂා ගෞරවයෙන් කටයුතු කරන්නේ. කාලයාගේ ඇවෑමෙන් ශික්ෂා ගෞරවේ නැතුව යනවා. කුඩා ශික්ෂා පද උල්ලංඝනය කරනවා. අන්තිමට හැම සිල් පදයක්ම දන්නේම නැතුව කැඩිලා යනවා. කුසල් වෙනුවට අකුසල් ගොඩක් රැස් වෙනවා. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න කල්පනා කළාට ඒ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න බැරුව යනවා. පෘථග්ජනකම. සමහර වෙලාවට සිවුරු අත්හැරලා යනවා. කුඩා කාලේ වේවා, තරුණ කාලේ වේවා, පංචකාමයේ નિසරු බව දැකලා ශාසනයේ තියෙන වටිනාකම දැනගෙන සසුන් ගත වෙලා තියෙන සසර කෙටි කරගන්න. සසර කෙටි කරගන්න සසුන් ගත වෙච්ච අය සසර දික් කරන පංචකාමයේ හොයාගෙන සසුනෙන් බැහැර වෙලා ආයෙත් යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ආයේ පංචකාම සම්පත් අනුභව කරමින් ගෘහ කර්මාන්ත කරමින් ආවාහ විවාහ වෙලා කටයුතු කරනකොට
ගමේ ප්‍රදේශයේ ජීවත් වෙන අය පවා නොඑක් අපවාද කියනවා. ඒ බව වර්තමානෙත් අපි දන්නවා. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. පෘථග්ජනක මේ හැටි කියලා සඳහන් කළේ ඒකයි. දැන් මේ ඍෂිවරු දෙන්නම තවම කිසිම ධානයක් අභිඥාවක් මොකවත් ලබලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි බොහෝම කැමැත්තෙන් නෙමේ පැවිදි ජීවිතය ඇතුළේ ඉන්නේ. සමාජයෙන් එන අපවාද වලට තියෙන අකමැත්ත නිසායි මේ පැවිද්ද ගත කරන්නේ. නමුත් අර සොහනට ගෙනහිල්ලා මණ්ඩබ්‍ය තාපසතුමා කිහිරි උලක උල තියන්න කියලා රජුරෝ රාජාඥාව නිකුත් කරාම අර පිරිස කිහිරි උලක් අරගෙන ඇවිල්ලා උල තිබ්බා. කිහිරි ලීයක් උල් කරලා බිම හිටවලා තාපසතුමා ඒ මත වාඩි කරවනවා. නමුත් පින්නතුනි මේ උල ශරීරයේ ඇතුළට බහින්නේ නැහැ. ඉතින් මේ පිරිස බලාගෙන හිටියා කිසිම අපහසුතාවයක් පෙන්වන්නෙත් නැහැ. උල ශරීරගත වෙන්නෙත් නැහැ. එහෙනම් මේ උල හරියන්නේ නැතුව ඇති. පිරිස ඒ නිසා කොහොඹ උලක් ගෙනාවා. කොහොඹ උලේ උල තිබ්බා. ඒත් උල ශරීරගත වෙන්නේ නැහැ. යකඩ උලක් ගෙනාවා. යකඩ උල තිබ්බා. ඒත් ශරීරගත වෙන්නේ නැහැ. හැමෝටම පුදුමයි. කිසි කෙනෙකුට අදාහ ගන්න බෑ මේ සිදුවීම. නමුත් මණ්ඩබ්‍ය තාපසතුමා කල්පනා කළා මොකද්ද මේකට හේතුව? ලී වලින් සකස් කරපු උල් දෙකක උල තියලත් යකඩින් සකසපු උලක උල තියලත් මට කිසිම කරදරයක් නැහැ. ආවර්ජනය කළා මොකක් හරි කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය මොකක්ද කියලා කල්පනා කළා. තමන් උල තියෙනවට කිසිම අකමැත්තකුත් නැහැ. මොකද තාපසතුමා විශ්වාස කරනවා කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්මය ගෙවිලා ඉවර වෙන්න ඕනේ. එළඹිච්ච වෙලාවේ ගෙවලා දැම්මේ නැත්තම් නැවතත් කවදා හරි මට මේකට මූණ දෙන්න වෙනවමයි. ආන් එහෙම හිතා කල්පනා කරනකොට ජාති ස්මරණ ඥානයක් ලැබුණා. ඒ ජාති ස්මරණ ඥානයට අනුව වැටහෙනවා තමන් සංසාරේ කරගත්ත මහා බරපතල අකුසල කර්මයක් තියෙනවා. ඒ අකුසල කර්මය තමයි මේ විපාක දෙන්න හදන්නේ. නමුත් ඒ අකුසල කර්මයේ විපාක දෙන්න උල තියන්නමයි තියෙන්නේ. හැබැයි මේ උල තියෙන ಜಾති මේ යකඩ මේ කොහොඹලි කිහිරිලි ඒ වගේ උල තිබ්බට Tamanට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද උල තියන්න ඕනේ? තාපසතුමාම කතා කළා අර පිරිසට. සත්පුරුෂයිනි ඔබලට මාව උල තියන්නමයි ඕනේ. ඔබලා බොහෝ වෙහෙසෙන බව උත්සාහ ගන්න බව මට පේනවා. හැබැයි තවත් මොන උලක උල තිබ්බත් මට කරදරයක් නම් වෙන්නේ නැහැ. ඔබලට අවශ්‍ය නම් මාව උල තියන්න. කොබෝ ලීල ගහක ලීයක් කපාගෙන ඉන්න කියලා කිව්වා. දැන් පින්නතුනි මෙතන තියෙනවා අපිට හිතන්න තව කරුණක්. මේ ආපු චරපුරුෂයන්ට දැඩි උවමනාවක් තියෙන උල තියන්න. රාජාඥාව නිසා. ඔවුන් බොහෝම වෙහෙසෙනවා උල තියන්න. ඉතින් අවශ්‍ය නම් කියන්න තිබුණා. ඔබලා කොච්චර උත්සාහ කළත් මං උල තියලා මට කරදරයක් කරන්න බෑ කියලා. නමුත් එහෙම කීවේ නෑ මොන මොහොතකවත්. ඒයි තමන් හොඳටම දන්නවා විපාක දෙන්න හදන්නේ සාංශාරික කර්මයක්. මේ මොහොතේ කොහොම හරි ගැලවුණත් ගැලවීමක් නෑ පස්සේ ආයේ මේ කර්ම විපාක දෙනවා. ආන් ඒක නිසා එළඹුණ අවස්ථාවෙම ඒක ඉවර කරගන්න එක අනාගතයේ යහපත් කරගන්න හොඳයි. ඒ නිසා කියනවා මාව උල තියන්න ඕන නම්
කොබෝ නීල ලීයක් අරගෙන එන්න. ඒක උල් කරලා ඒ මත උල තියන්න කියලා. තමන්ගේ බෙල්ල කපන්න කඩුව තමන්ම දෙනවා වගේ කතාවක් කියන්නේ. නමුත් මොකක්ද එතකොට සංසාරේ කරලා තියෙන කර්මය? අනික් උලක උල තිබ්බට ජීවිතයට හානි නොවෙන්නත්, කොබෝලීල දණ්ඩක උල තියහම ජීවිතයට හානියක් වෙන්නත් සම්බන්ධ කාරණාවක් තියෙන්න ඕනේ. ආන්ගේ අතීත කතාව පැහැදිලි කරලා තියෙනවා. පෙර සංසාරික දවසක මණ්ඩබ්බ්‍ය තාපසතුමන්ගේ තාත්තා වඩු බාස් කෙනෙක්. තාත්තා ලී රහිනවා, යතු ගානවා, මේ තැන්වලට ගිහිල්ලා මේ දරුවත් බලාගෙන ඉන්නවා. එක දවසක් මැස්සෙක් අල්ලගත්තා. මැස්ස අල්ලගෙන කොබෝලීල ලීයක කීරක් අරගෙන බොහොම විනෝදකාමී විදිහට මේ මැස්ස අර කීරි කෑල්ලේ උල තිබ්බා. දැන් බාන්න කර්මය කොයිතරම් සියුම්ද? ඒ සියුම් වූ කර්මය සංසාරේ කොතන හරි අපිට විපාක දෙන බව මේ කාරණාවෙන් හොඳට පැහැදිලි වෙනවා. කර්මය කර්ම ඵලය පිළිබඳව මනා විශ්වාසයක්, ඒ විශ්වාසය නිසා කර්ම රැස් කරන්න බයක්, අකමැත්තක් අපි අපේ ජීවිතවල පින්නතුනේ ඇති කර ගන්න ඕනේ. දැන් බලන්න මේ සියුම් අවස්ථාව විපාක දෙන හැටි. කොබෝලීය ලීයක කීරි කෑල්ලක් අරගෙන අල්ලගත්ත මැස්ස උල තිබ්බා. හැබැයි ටික වෙලාවකින් ලීය කැඩුනා. මොහුම ගලවලා ගන්න හදනකොට හරි අර උල තියාපු කීරි කෑල්ල මැස්සගේ ඇතුලේ කැඩුනා කෑල්ලක්. හැබැයි මැස්සා ඉගිල්ලිලා ගියා. ඒ කීරි කෑල්ල ඇඟ ඇතුලේ තිබුණා කියලා ඒ මැස්සට කිසිම හානියක් වුණේ නැහැ. උල තියෙන වෙලාවේ වේදනාවක් දැනෙන්න ඇති. කොහොමත් දැනෙනවනේ. ජීවිත කාලයක් මැස්ස ජීවත් වුණා. මැස්සෙකුගේ ආයුෂ යම් තාක්ද මැස්සා ඒ තාක් ජීවත් වෙලා මරණයටපත් වුණා. හැබැයි ඒ මරණයටපත් වුණේ අර කීරි කෑල්ල නිසා නෙමෙයි. ආන් ඒ නිසයි මෙතන සඳහන් කරේ වෙනත් ලීයක උල තියන්න තරම් කර්මයක් නැහැ. නමුත් කොබෝලීල ලීයක උල තිබ්බොත් ඒ කාන්තෙන් තමන්ට විඳවන්න සිද්ධ වෙනවා. ඒ කර්මය ගෙවාලන්න ඕන නිසාම තමයි තාපසතුමා විසින්ම රාජපුරුෂයන්ට සඳහන් කළේ කොබෝලීල දණ්ඩක් ගේන්න කියලා. ගෙනල්ලා උල තිබ්බා. දැන් සාර්ථකයි. ක්‍රමානුකූලව උල ශරීරගත වෙනවා. මෙන්න මේ වෙලාවේ දීපායන තාපසතුමා නැවත වතාවක් තමන්ගේ මිත්‍ර ඍෂිවරයා බලන්න යන්න ඕනේ කියලා හිතලා අර පන්සලින් පිට වෙලා මේ සොහොනේ තියෙන ආරාමයේ දක්වා එන වෙලාව. මගදී ආරංචි වුණා තාපසතුමා උල තියලා කියලා. වහා මෙතෙන්ට ආවා. ඇවිල්ලා තාපසතුමාගෙන් අහනවා තාපසතුමනි නැත්නම් මිත්‍රයිනි මොන වගේ කර්මයක් කරපු නිසාද අද මෙවන් දුකකට පාත්‍ර වුණේ කියලා. තාපසතුමා සඳහන් කරනවා මේ ජීවිතේ කරපු කර්මයක් නැහැ. මේ ජීවිතේ කරපු කර්මයක් නැත්තම් මොන හේතුව නිසාද උල තියලා තියෙන්නේ? දීපායන තාපසතුමා අහනවා මිත්‍ර තාපසතුමනි ඔබේ හිත දැන් කොයි විදිහට දූෂණය වෙලාද කියලා. මොකද පින්නතුනි මේ හිත දූෂණය වෙලාද කියලා අහන්නේ. මේ අහන්නේ දැන් තමන් උල තියන්න කියලා නියෝග කරපු රජෙක් ඉන්නවා. මේ උල කෙමෙන් ශරීරගත වෙනකොට ඇති වෙන දැඩි වේදනාවත් එක්ක හිතේ උපදින කේන්තිය
මුලින්ම උපදින්න ඕනේ රජු කෙරෙහි. ඊට පස්සේ තමන් උල තියපු රාජ පුරුෂයන් කෙරෙහි. එතකොට දැන් ඒ කවුරුවත් කෙරෙහි තමන්ගේ හිතේ ද්වේෂයක් තියෙනවද කියලා මේ අහන්නේ. ඒකයි හිත දූෂණය වෙලාද කියලා අහන්නේ. මොකද දැන් මරණය බොහෝම අත ළඟයි. මේ උල කොයි වෙලාවෙ නමුත් එක පාරම ඇතුල් වෙච්ච ගමන් ජීවිතෙත් එතනින් ඉවර වෙනවා. එතකොට මේ වෙලාවේ හිත ද්වේෂයෙන් වෛරයෙන් පිරීලා තිබුණොත් ඉතා පහත් තැනක නේද උපදින්නේ. ධර්ම දේශනාවල් වලින් ඔබ අහලා තියෙනවා. හිත දූෂණය කරගෙන එහෙම නැත්නම් ද්වේෂ සහිතව යම් කෙනෙක් මරණයට පත් වුණොත් එක්කෝ නිරයක උපදින බව සඳහන් කරනවා. එහෙම නැත්නම් යක්ෂයෙක් වෙලා උපදින බව සඳහන් කරනවා. එහෙමත් නැත්නම් නායක පොළඟෙක් ගෝනුස්සෙක් කුණකටුවෙක් මෙන්න මේ වාගේ විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. ඉතින් හිත දූෂණය වෙලා තියෙන එක කොයිතරම් භයානකද? එතකොට මේ ද්වේෂ සහිත බව අපට ඇති වෙන්නේ නැති වේද පින්නතුනි? මරණ මංචකයේ අසරණ වුණාම මරණයට කෙමෙන් කෙමෙන් ලං වෙනකොට මේ ශාරීරියේ උපදින වේදනාවල් නිමක් නැහැ. මරණාසන්න වේදනාව ඔබවත් මමවත් ජීවිතේ කවදාවත් විඳලා තියෙන වේදනාවක් නෙමෙයි. ඒ නිසා අපිට මේ වේදනාව හුරු පුරුදු නැහැ. හුරු පුරුදු නැති වේදනාවක් මෙතෙක් ජීවිතේ දැනිලා තියෙන හැම වේදනාවකටම වඩා බොහොම දැඩි වේදනාවක්. ආන් එවන් වේදනාවකට මූණ දෙන වෙලාවේ හරියටම හිත দমনය කරගෙන තිබුණේ නැත්තම් සංවර කරගෙන තිබුණේ නැත්තම් සිල් ගුණෙහි පිහිටවල හික්මවල තිබුණේ නැත්තම් ද්වේෂසිත පහළ වෙනවා. හිතන්නකො එච්චර වේදනාවක් නෙමෙයි අපිට බඩේ කැක්කුමක් හැදුනත් තරහ යනවා. හිසේ කැක්කුමක් හැදුනත් තරහ යනවා. හිසේ කැක්කුමටත් බඩේ කැක්කුමටත් ආදී තවත් නොයෙක් වේදනාවන් වලට කේන්ති යනවා නම් අපිට සඳහන් කරනවා මේ මරණ වේදනාව. ජීවිතේ කවදාවත් මූණ දීලා නැති අලුත්ම වේදනාවක්. එවන් වේදනාත්මක අවස්ථාවන් වල තරහ නොයතියිද? නමුත් මරණයේ සිදු වෙනකොට දේශසිතින් නම් කටයුතු කරන්නේ ඊටාම පහත් උපතක් තියෙන. ඒකයි මේ තාපසතුමා අහන්නේ හිත දූෂණය වෙලාද? නැහැ. මම උල තියන්න කියලා නියෝග කරපු රජුරු ගැන මට අල්ප මාත්‍ර අමනාප හැඟීමක් නැහැ. මාව අරගෙන ඇවිල්ලා උල තියපු මේ රාජපුරුෂයෝ පිළිබඳව මට අල්ප මාත්‍ර වූ අපම කේන්තියක් අකමැත්තක් අමනාපයක් නැහැ. සසර මා විසින්ම කරගත්ත කර්මය මා විසින්ම ගෙවලා නිමා කළ යුතුයි. පින්නතුනේ එහෙම සඳහන් කරාම දීපායන තාපසතුමා කියනවා නුඹ වගේ සීලවන්තයන්ගේ හේවනත් සැපයි. එහෙම කියලා අර උල ළඟ වාඩි වෙනවා. මණ්ඩබ්බ තාපසතුමාගේ ශරීරය තුලට කෙමෙන් කෙමෙන් උල කිඳා බහිනවා. ඇති වුණු තුවාලය නිසා ගලන ලේ බින්දු දීපායන තාපසතුමාගේ ඇඟට වැටෙනවා. ඒ ලේ ඇඟ පුරාම වැටිලා ඒ ලේ වේලිලා දැන් දීපායන තාපසතුමා කළුම කළු පාටයි. ඇඟට ලේ වැටිලා ඒ ලේ වේලිලා. ආන් ඒක නිසා තාපසතුමාට පස්සේ කාලේ නමක් හැදුනා කන්හ දීපායන කියලා. කළු පාට වෙලා නිසා. මණ්ඩබ්බ තාපසතුමා උල තියලා
බලාගෙන හිටපු ඍෂි බලාගෙන හිටපු රාජපුරුෂයෝ ගිහිල්ලා රජුරවන්ට කීවා මහරජ තවත් තාපස කෙනෙක් ඇවිල්ලා ඒ උල ළඟ වාඩි වෙලා ඉන්නවා කියලා. රජුරු වහාම නැගිට්ටා. රජු විමසීමකින් තොරව කටයුතු කරපු බව රජුරවන්ට දැන් හොඳට මතකයි. ඒ තාපසතුමා අරගෙන ඇවිල්ලා මේ හොරෙක් කියලා පිරිස කියනකොටම රජුරු කිව්වේ ගෙනහිල්ලා උල තියන්න කියලා. කිසිම වග විභාගයක් නැහැ. එහෙනම් රජුරු ඉක්මනට ආව සොහනට. ඇවිල්ලා දීපායන තාපසතුමාගෙන් අහනවා උල තියලා තියෙන එක්කෙනයි. ඔබ මොකද උතෙන්ට වෙලා කරන්න කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා මෙවන් උතුම් සිල්වතුන්ගේ සෙවණත් මට සැපයි. නමුත් මහරජා ඔබ හේතු කාරණා කරුණු විමසලාද මේ ඍෂිවරයා උල තිබ්බේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වා නෑ ස්වාමීනි. විමසීමකින් තොරවමයි මං උල තියන්න අනකලේ. ආන් ඒ වෙලාවේ රජුරවන්ට අනුශාසනාවක් කළා. රජෙක් වෙච්චාම විමසලා බලලා වගකීම් සහිතව කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සංසාරේ අකුසල් රැස් වෙන පැත්තටම තමයි වැඩියෙන් අවකාශ තියෙන්නේ. එහෙම සඳහන් කරලා අනුශාසනාවක් කළා මේ විදිහට. මහරජ කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන ගිහි පුද්ගලයෙකුට අලසකම කියන එක නුසුදුසුයි. කම්මැලියෙකුට සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න බෑ. ඒකයි මේ කියන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් නිදාගෙන රෑ ඉඳලා එළි වෙනකන් නිදාගෙන ගිහි ජීවිතයක් සාර්ථක කරගන්න බෑනේ පින්නතුනි. ඊළඟට සඳහන් කළා පැවිද්දෙකුට අසංවරයේ දුසිල්වත් බව ගැලපෙන්නේ නැහැ. ගිහි කාමභෝගී පුද්ගලයෙකුට අලස බව ගැලපෙන්නේ නැහැ. පැවිද්දෙකුට දුසිල් අසංවර බව ගැලපෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා රජෙකුට නොවිමසා කටයුතු කරන එක ගැලපෙන්නේ නැහැ. අන්තිමට සඳහන් කළා පණ්ඩිතයෙකුට කේන්තිය ගැලපෙන්නේ නැහැ. වටිනා ධර්ම අවවාදයක්. ඉතා දීර්ඝ ලෙස විස්තර කළ යුතු ධර්ම කාරණාවක්. අපි සාමාන්‍ය සමාජයෙන් දන්නවා ගිහි ජීවිතය ගත කරනකොට අලස පුද්ගලයා කොහොම ජීවිතයක් ගෙවනවද? වීර්යවන්තයා උත්සාහවන්තයා කොහොම ජීවිතයක් ගෙවනවද? ව්‍යග්ගපජ්ජාදී සූත්‍රවල දේශනා කළා. මෙලව දියුණුව පිළිබඳව කරුණු සඳහන් කරනකොට උට්ටාන සම්පදා. උත්සාහ සම්පත්තිය තියෙන්න ඕනේ, අලස නොවෙන්න ඕනේ. එහෙනම් ගිහි කෙනෙකුට අලස බව කොහොමවත් ගැලපෙන්නෙම නැහැ. පැවිද්දෙකුට දුසිල්වත් බව ගැලපෙන්නේ නැහැ නේ පින්නතුනි. දුසිල්වත් නම් සිල් නැත්තම් ඒ පැවිද්දෙක් නෙමෙයි. පැවිදි වගේ ඉන්න කෙනෙක්. නිරේට පාරක්. රජෙක් විමසන් නැතුව කටයුතු කරන්න ගියොත් කොච්චර අපරාධ වෙනවද? දැන් මේත් අපරාධයක්. නොවිමසා කටයුතු කිරීමක්. නමුත් තාපසතුමාගේ කර්මය එතන තියෙනවා. ඊළඟට සඳහන් කළා මේ පණ්ඩිතයෙකුට තරහ යනවනම් ඔහු පණ්ඩිතයෙක් නෙමෙයි කියලා. ද්වේෂය කියලා කියන්නේ බරපතල අකුසල කර්මයක් කියන එක මුලිනුත් අපි කරුණු කීපයක් සිහිපත් කළා. නුවණැත්තා ඥානවන්තයා කේන්ති ගන්නෙ නැහැ කියලායි මේ කියන්නේ. යමෙක් කේන්ති ගන්නවා නම් ඔහු නුවණ ඇති ඥානවන්තයෙක් නෙමෙයි කියලායි සඳහන් කළේ. ගැඹුරු ප්‍රකාශයක්. ඉතින් ඒ වෙලාවේ රජුරෝ හොඳටම බය වුණා. රජුරෝ වහාම තාපසතුමා උලෙන් නිදහස් කරන්න ආන කළා. තාපසතුමා උලෙන් නිදහස් කරන්න උල ගලවලා තාපසතුමා බිම තියලා මේ උල කොච්චර එළියට ගන්න ඇද්දත් මේ උල එළියට ගන්න බෑ පින්නතුනි.
අන්තිමට තාපසතුමා කියනවා මහරජය මාව මෙයින් මුදන්න කල්පනා කරනවා නම් මගේ හම ගාවින්ම මේ උල කපලා දාන්න කියලා. එහෙම නැතුව ශරීරගත වෙච්ච කොටස කිසිසේත් එළියට ගන්න බෑ. ඉතින් ඊට පස්සේ රජුරු ඒ ලී කෑල්ල එතනින් කැප්පුවා. තාපසවරු දෙන්නම තමන්ගේ උයනට එක් කරගෙන ගිහිල්ලා ආරාමයක් හදලා ඔවුන්ට බොහොම සමගියෙන් බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කරන්න අවස්ථාව හදලා දීලා වෙච්ච වරදට නොයෙක් වර සමාව ඉල්ලලා එතන ඉඳලා තාපසවරුන්ට හොඳට සිව්පසයෙන් උපස්ථාන කළා. නමුත් සඳහන් කරනවා මණ්ඩබ්බ්‍ය තාපසතුමා ජීවත් වෙන්න තාක්කල් අර උල තාපසතුමාට කරදරයක් වුණේ නැහැ. ආයු කෙරවලම මෙලවින් සමුගත්තා. අර මැස්සා උල තියපු වෙලාවේ ශරීරයේ ඇතුලේ කැඩුණු උල් කෑල්ල මැස්සට කිසි කරදරයක් කළේ නැහැ. ආයු කෙරවලම මැස්සා මැරිලා ගියා. මණ්ඩබ්බ්‍ය තාපසතුමත් එතෙන් පටන් ජීවිතේ ශරීරයේ ඇතුලේ උලක් රඳවගෙනම ජීවත් වුණා. ආන්ගේ නිසා පස්සේ කාලේ නමක් පට බැඳුනා ආනි මණ්ඩබ්බි කියලා. ආනි කියන්නේ පින්නතුනේ උලට. ආනි මණ්ඩබ්බි කියලා නමක් පට බැඳුනා. ධර්ම දේශනාවට තියෙන කාලේ නම් නිමා වෙලයි තියෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාව ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පෙර ඥානවන්තයෝ පංචකාමයේ ගැන කලකිරිලා ගිහි ගෙදරින් නික්මිලා ගිහිල්ලා පෘතජ්ජන භාවය නිසා නැවත නැවත ගිහි සැප ගැන කල්පනා කර කර ගිහි ගෙදරට එන්න අදහස් කළත් පංචකාමයේ ප්‍රතික්ෂේප කරලා ගියපු අපි නැවත කොහොමද ඒ පංචකාමයේම වැළඳගන්නේ? එහෙම කළොත් අපි ගැන මිනිස්සු මොනවා නොකියයිද? ආන්ගේ ලැජ්ජාව නිසා, මිනිස්සුන්ගේ වචන වලට තියෙන අකමැත්ත නිසා, සිවුරු හරින්නේ නැතුව නැත්නම් ඍෂි ප්‍රෞජ්ජාවෙන් වෙන් වෙන්නේ නැතුව ඒ ප්‍රෞජ්ජා ජීවිතයේ එහෙමම ගත කරනවා. අර භික්ෂුවට අවවාද කරනවා. සියලු සම්පත් අත්හැරලා සසුන්ගත වෙච්ච ඔබ නැවත අත්හැරපු සම්පත් පිටිපස්සෙන් යනවා කියලා කියන්නේ අහක දාපු දෙයක් හොයාගෙන යනවා වගේ. කහල් ගොඩේ ගිහිල්ලා යමක් අහුලන්න හදනවා වගේ. මේ විදිහට කරුණු දක්වලා මේ අතීත කතාවත් දේශනා කරලා කර්මයයි ඵලයයි පිළිබඳවත් කරුණු පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනාව නිමා කරනකොට සසුන් පිළිවෙත පිළිබඳව උකටලී වුණ භික්ෂුව ශ්‍රද්ධාවේ පිහිටලා බ්‍රහ්මචර්යාව දිගටම පෝෂණය කරන්න තීරණය කළා. එමනම් පින්නතුනි කර්මයයි කර්මඵලයයි ගැන විශේෂ කරුණක් පැහැදිලි කරන යම් කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නම් දේශ සහිත පුද්ගලයෙක් නොවිය යුතුයි කියන කාරණාවත් විශේෂයෙන් තහවුරු කරමින් අතීත සත්පුරුෂයෝ පඬිතුයෝ අනුන්ගෙන් නැගෙන අපවාදවලට සමාජයෙන් එන අපකීර්තියට තියෙන අකමැත්ත නිසා අපකීර්තියට පත් වෙන කරුණ වලට නොගිය බව මේ කාරණාවෙන් මනාව පැහැදිලි කරනවා. ඒ කරුණ දැන අවබෝධ කරගෙන ඔබත් ඔබේ ජීවිතය පිළිබඳව නැවත ආපහු හැරිලා බලලා කර්මය පිළිබඳව කර්මය කියන ධර්මතාවයේ පිළිබඳව නිරන්තරයෙන් බිය ඇති කරගෙන අපවාද අවමාන වලින් මිදෙන්න වීරිය වඩමින් මේ සංසාරයෙන් එතර යන්න වීරිය සහිත පුජ්‍යලයේ කැටියට කටයුතු කරන්න උත්සාහ කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සසරින් මිදෙන්න වෙර වඩමින් සසර මඟ කෙරවල කරගන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ එස්.ජේ. පෝන්මුල් රද්දලුගම යන අය විසින්. මේ දේශනාව සිදු කිරීමෙන් බලාපොරොත්තු වෙන අරමුණ
මේට වසර 14කට පෙර පරලෝ සැපත් නිශාන් පොත්මුල්ල පුතුට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ජිනදාස පොත්මුල්ල පියාණන් MB සුගතපාල පියාණන් AW සෝමාවතී මෑණියන් ලිලී දයාවතී මෑණියන් ආනන්ද පොත්මුල්ල සොහයුරා ජනමතී පොත්මුල්ල සොහයුරිය නැන්දනිය වන ශ්‍රියාලතා සහෝදරිය ඇතුළු දෙපාර්ශ්වයම මියගිය සංසාරගත සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දූදරුවන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ආශිර්වාද කිරීමත් පූජනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් පොත්මුල්ල පවුලේ අයගේ උතුම් අරමුණු අතර සිහිපත් කරලා තියෙනවා. පොත්මුල්ල පවුලේ පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ